අද ධර්මදේශනාව වෙනුවෙන් දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටිය ඩී.වී. කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සැම සහ හම්බන්තොට වැලිගත් කුඩාගම් 10 නොම්බර 409 ලිපිනේ පදිංචි හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය නිරංජලා ජයවික්‍රම මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස විසින් මෙතන සිට අපි ධර්මදේශනාව ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ নমස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අදත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරවන්නට අවස්ථාව උදා කර දෙමින් ඒ ධර්ම දානමේ පින්කමට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ
පන්නිපිටියේ පදිංචි ඩී.වී. කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා හම්බන්තොට, වැලිගත්ත, කුඩාගම් 10, නොම්බර 409 ලිපිණේ පදිංචි හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය ආචාර්ය නිරංජලා ජයවික්‍රම බහර්යාව ඇතුළු පවුලේ පුතුන් තිදෙන ඇතුළු පින්වන්ත පිරිස. අපේ පින්වත් පිරිසට සද්ධර්ම දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පසුගිය දේශනාවල් ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ දන්නවා අපි මේ දවස්වල විස්තර කරගෙන යන ධර්ම මාතෘකාව මොකක්ද කියලා. මහා ප්‍රඥාවන්තයින් අතරින් අග්‍රස්ථානයටපත් වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ දෙවෙනි ආසනයට උරුමකම් කියන මහා උත්තමයන් වහන්සේ නමක් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් චරිත කතාව තුළින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ පවතින ගුණ කිහිපයක් සාකච්ඡා කරන්නයි අපි මේ දේශනා මාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන සාකච්ඡා කරන දේශනා මාලාවේ තුන්වෙනි දේශනාව අද දවසේ මේ විදිහට සාකච්ඡා කරන්නේ. පසුගිය දේශනාවේදී අපි අවසන් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ඉල්ලනවා. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා මේ ජේෂ්ඨ කනිෂ්ඨ සහෝදරයන්ට ධර්ම දේශනාවක් පවත්වන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ දැනගන්නවා භාග්‍යවතුන් වහන්සේ තමන්ගෙන් ඉල්ලුවේ මොන වගේ ධර්ම දේශනාවක්ද කියලා. තමන් වහන්සේ දන්නවා තමන් වහන්සේ බොහෝ සීම ධර්ම දේශනා පවත්වලා තියෙනවා. නමුත් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඉල්ලන්නේ 이르දි ප්‍රාතිහාර්ය සහිත ධර්ම දේශනාවක්. මොකද තමන් වහන්සේ 이르දි පාන්නේ කියලා ශාසනය තුල ප්‍රකට වෙලා නැහැ. ඒ නිසා අන්නේ ජනතාව සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ඒ කරුණින් නොදැනුවත්කම නිසා නොඑක් සිතුවිලි පහර කරගත්තොත් ඒක ඒ ඇයට ලොකු පාඩුවක් කියලා දැනෙන නිසා භාග්‍යතුන් වහන්සේ මෙවැනි ආරාධනාවක් කළේ. එහිම හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තල්ගහක් පමණ උස ප්‍රමාණයට අහසට පැන නගිනවා. එහෙම අහස උසට ගිහිල්ලා නැවතත් පහළට බැහැලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා දෙවන වතාවටත් තල්ගස් දෙකක් පමණ අහසට නගිනවා. තල්ගස් දෙකක් පමණ උසට අහසට නැගලා ආයමත් පහළට බැහැලා නැවතත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. ආයමත් නැවතත් තල්ගස් 3ක් පමණ අහස උසට නගිනවා. එහෙම නැගලා නැවතත් පහළට බැහැලා නැවතත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. මේ විදිහට තල්ගස් 4ක් ප්‍රමාණය උසට නගිනවා. තල්ගස් 5ක් ප්‍රමාණය උසට නගිනවා. තල්ගස් 6ක් ප්‍රමාණය උසට නගිනවා. නැවත නැවත ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. එයි මේ ඉහළට යන වාරයක් ගානේ නැවත ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නේ. ඒකෙන් කියන්නේ තමන් කොයිතරම් උසස් මට්ටමකට ගියත් භාග්‍යවතුන් වහන්සේට වඩා පහළිනුයි ඉන්නේ කියන එක පෙන්වන්න. භාග්‍යවතුන් වහන්සේට වඩා ඉහළට යන්න කිසිම ආකාරයක පුළුවන් කමක් නැහැ. ඒ කාරණාව ඉස්මතු කරන්න තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉහළට යන වාරයක් ගානේ පහළට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නේ. ඊන අනතුරුව නැවතත් තල්ගස් 7ක් ප්‍රමාණයේ උසට ආකාශයට නගිනවා. අහසට නැගලා 이르දි ප්‍රාතිහාර්ය පාමින් විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මොකද්ද පාන 이르දිය? සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මේ ශරීරය පෙන්න බණ කියනවා. සමහර වෙලාවක ශරීරයේ පේන්නේ නැතුවත් බණ කියනවා. අහසේ ඉඳගෙනම තමන් වහන්සේගේ උඩුකය විතරක් පේන්න බණ කියනවා. තවත් සමහර වෙලාවට යටිකය විතරක් ඇඟෙන් භාගයක් පෙන්නගෙන බණ කියනවා. සමහර වෙලාවට ශාරීරිය සඳක් වගේ වෙනස් කරලා බණ කියනවා.
සමහර වෙලාවට සූර්යා වගේ වෙනස් කරලා බණ කියනවා. සමහර වෙලාවට මහා පර්වතයක් වගේ වෙනස් කරලා බණ කියනවා. තවත් සමහර වෙලාවක මහා සමුද්‍රය වගේ කැළඹෙනවා වගේ පෙන්වමින් ධර්ම දේශනා කරනවා. තවත් සමහර වෙලාවට සක්විති රජතුමා වගේ ශරීරයම වාගෙන ධර්ම දේශනාව පවත්වනවා. එහෙම නැත්නම් ශක්‍ර දෙවියෝ වගේ ශරීරයම වාගෙන ධර්ම දේශනාව පවත්වනවා. එහෙමත් නැත්නම් වෙසමුණි රජුරෝ වගේ ශරීරයම වාගෙන ධර්ම දේශනාව පවත්වනවා. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා වගේ ශරීරයම වාගෙන ධර්ම දේශනාව පවත්වනවා. මෙන්න මේ විදියට නොඑක් සිය ගණන් දහස් ගණනින් 이르දි ප්‍රාතිහාර්ය පාමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්ම දේශනාව පවත්වනවා. ඉතින් එදා ඒ ප්‍රාතිහාර්ය සහිත ධර්ම දේශනාව බලන්ඩ ශ්‍රවණය කරන්න නගරේ ඉන සියලුම වැසියෝ එතනට එකතු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කළා පහළට බැහැලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් අල්ලලා නැවතත් වන්දනා කරනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අහනවා කෝ නාමෝ අයං සාරිපුත්ත ධම්මපරියායෝ. සාරිපුත්ත මේ ධර්ම ක්‍රමේ නම මොකක්ද කියලා අහනවා. මේ ධර්ම දේශනා ක්‍රමයට කියන නම මොකක්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි සීහ විකීලිතෝ නාම. ස්වාමීනි මේ ධර්ම ක්‍රමේ නම තමයි සිංහ සෙල්ලම. ඇයි මේ දේශනාවට සිංහ සෙල්ලම කියලා නම තැබුවේ? පින්වත්නි ආජානීය කියලා සිංහෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා සිංහය වර්ග 4 දෙනෙක්. ඒ සිංහය වර්ග 4 දෙනාගෙන් එක සිංහෙක් තමයි ආජානීය සිංහෙක් කියලා කියන්නේ. මේ ආජානීය සිංහෙක් කියලා කියන්නේ බොහෝම ශක්තිවන්ත සිංහෙක්. මේ සිංහය පින්වත්නි වාසය කරන්නේ රත්තරන් ගුහාවක, රිදී ගුහාවක, පලිඟු ගුහාවක, මැණික් ගුහාවක, මනෝශිලා ගුහාවක කියන මෙන්න මේ වගේ ගුහාවන් වල තමයි මේ සිංහයෝ වාසය කරන්නේ. ඒ නිසා පින්වත්නි මෙවැනි සිංහයෝ අද අපිට දැක බලා ගන්න පුළුවන් කමක් නැහැ. බොහෝ සීම වාසය කරලා තියෙන්නේ හිමාල පර්වතයේ වැනි ස්ථානවල. සාමාන්‍යයෙන් මේ සිංහයෝ දවස් 7කට එක වතාවයි ආහාර ගන්නේ. ඉතින් දවස් 7කට පස්සේ නිදාගෙන නැගිටලා ඇඟමැලි කඩනවා. ඒ ඇඟමැලි කඩන්නේ ඉන්න තැන අතපය දිගාරිනවා, එහෙට මෙහෙට පනිනවා. මෙන්න මේ වගේ නොඑක ආකාරයේ සෙල්ලමක් කරනවා වගේ තමයි ඇඟමැලි කඩන්නේ. සාමාන්‍යයෙන් අද අපි දකින සිංහයෝ එහෙම ඇඟමැලි කඩනකොට බලාගෙන ඉන්න හරි ආසයි. මේ සිංහයත් එහෙමයි. හැබැයි විශේෂ ශක්තියක් තියෙන නිසා ඒක විශේෂයෙන්ම බලන් ඉන්න ආසයි. මොකද මේ සිංහයාගේ රූපයක් බොහෝසෙම ලස්සනයි. අපි දකිනවා වගේ සිංහයන්ගේ වර්ණයක් නෙවෙයි මේ ආජානීය සිංහයන්ට තියෙන්නේ. ආජානීය සිංහයාගේ ශරීර වර්ණය සුදු පාට රෝම තියෙන්නේ. ඒ වගේම හිසේ ඉඳලා පිටදිගේ දකුණු පාදයේ දක්වාම කළු පාට ඉරි තුනක් තියෙනවා. මුළු ශරීරයේ පුරාවටම රෝම තියෙනවා. දැන් අද අපි දකින සිංහයන්ට තියෙන හිස ළඟ රෝම විතරයි. නමුත් මේ ආජානීය සිංහයන්ට මුළු ශරීරයේ පුරාවටම රෝම තියෙනවා. මෙන්න මේ වගේ රූපේනුත් බොහොම ලස්සන සිංහෙක්. ඒ නිසා ඒ සිංහයා ඇඟමැලි කඩලා දඟලනකොට ඒක බලාගෙන ඉන්නත් හරි ආසයි. ඉතින් එහෙම ඇඟමැලි කඩලා ඉවර වෙලා ඊළඟට මේ සිංහයා කරන්නේ 3 වතාවක් සිංහනාද කරනවා. දඩයමට යන්න කලින් 3 වතාවක් සිංහනාද කරනවා. ඒ 3 වතාවක් සිංහනාද කරන්නේ. පළවෙනි වතාවේ සිංහනාදය කරලා සිංහයා බලාපොරොත්තු වනවා සාමාන්‍යයෙන් සත්තු කැලේ නොඑක් තැන්වල ඇවිදිනවා. සමහර සත්තු කඳු උඩ නගිනවා, සමහර සත්තු ගස් උඩ නගිනවා, ගස් වලින් බහිනවා, කඳු වලින් බහිනවා. මේ සිංහයා ශබ්දයක් නිකුත් කරලා
පළවෙනි ශබ්දෙන් නිකුත් කළ බලාපොරොත්තු වෙන්නේ අර බියට පත් වෙලා නිකන් නිස්කාරණේ මරණයට පත් වෙන සත්‍යංග මුදව ගන්න. මොකද මේ සිංහයාගේ හඬ කොච්චර බලවත්ද කියලා කියනවා නම් තමන්ගේ මොවින් හඬක් නිකුත් කරලා වේගෙන් දුවල ගිහිලා පින්වත්නි තමන්ගේ හඬම අනිත් පැත්තට අහගෙන ඉන්න පුළුවන්. ශබ්දේ වේගයට වඩා වැඩි වේගයක් මේ සිංහයට තියෙනවා. පළවෙනි ශබ්දේ නිකුත් කරලා සතුන්ට අනතුරු අඟවනවා. දැන් මේ සිංහයා එන්නයි හදන්නේ. ඊළඟට දෙවෙනි වතාවෙත් හඬ නිකුත් කරනවා. දැන් සිංහයා එන්න සූදානම් වෙන වෙලාව. ඊළඟට තුන්වෙනි හඬ නිකුත් කරනවා. බැරි වෙලාවක්වත් යම් සතෙකුට තුන්වෙනි හඬ ඇහුනොත් ඒ ඇහෙන සත්තු සතුටු වෙනවලු. මොකද තුන්වෙනි හඬ නිකුත් කරනවත් එක්කම සිංහයා ගෙල සතෙක් මරාගෙන කනවා. ඒ සිංහයා සතා මැරුවයින් පස්සේදී තමයි හඬ එන්නේ. එතකොට සතුන්ට හඬ ඇහුණයින් පස්සේදී සතුන් සතුටු වෙනවා මම ජීවත් වෙනවා කියලා. මොකද තුන්වෙනි හඬ ඇහෙන්න කලින් මැරෙන සතා මැරලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් අකුණු එළියටත් පින්වත් යහෝනේ බය වෙන්නේ. අපි ගොඩක් වෙලාවට බය අකුණු ශබ්දයට. අපි ශබ්දය ඇහෙනකොට තමයි හැංගෙන්න උත්සාහ කරන්නේ. නමුත් බය වෙන්න ඕන අකුණු ශබ්දයට නෙවෙයි අකුණු එළියට. මොකද අකුණු එළිය තමයි අකුණ කියන්නේ. ඒ අකුණ එළියේ නිකුත් වුණෙන් පස්සේදී තමයි ශබ්දෙ එන්නේ. ශබ්දය ඇහුණා කියලා කියන්නේ සතුටු වෙන්න ඕන. මොකද අකුණ අපිට වැදුන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි තුන්වෙනි හඬ මේ සත්‍යයන්ට ඇහුණා කියලා කියන්නේ සත්තු සතුටු වෙනවලු මම දැන් ජීවත් වෙනවා කියලා. මෙන්න මේ වගේ සිංහයා දඩයමට යන්න කලින් අර ඇඟ මැලි කැඩීම සිංහනාද කිරීම කියන මෙන්න මේ දෙයට සමානයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ දේශනාව ආරම්භ කරපු විදියත් උන්වහන්සේ දේශනාව කරපු හැටිත් හරියට අර ආජානී සිංහයෙකුට අනුරූපයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි සීහ විකීලිතෝ නාම මේ ධර්ම ක්‍රමේ නම තමයි සිංහ සෙල්ලම. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා තග්ග සාරිපුත්ත සීහ විකීලිතෝ තග්ග සාරිපුත්ත සීහ විකීලිතෝ. ඒකාන්තෙම සාරිපුත්තය මෙය සිංහ සෙල්ලමක්. ඒකාන්තෙම සාරිපුත්ත මෙය සිංහ සෙල්ලමක් කියලා දෙවතාවක්ම අනුමත කරනවා. ඉන් අනතුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සුවන්න කච්චප සදිසේ පාදේ මේ භාග්‍යවතුන් වහන්සේගේ පාදය හරියට රත්තරන් කැස්බෑවෙකුගේ පාදය වගේ. අපි මේ කාරණාවල් ලක්කන සූත්‍ර දේශනාව පවත්වද්දී විශේෂයෙන්ම සාකච්ඡා කළා. භාග්‍යවතුන් වහන්සේගේ පාදය රත්තරන් කැස්බෑවෙකුගේ පාදය වගේ රත්තරන් කැස්බෑවෙක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයට උපමා කරලා තියෙන්නේ. ඒ නිසා කියනවා සුවන්න කච්චප සදිසේ පාදේ ගොප්පකේසු ගහෙත්වා. මේ ගොප් මසින් අල්ලලා රක්ත වර්ණයෙන් යුක්ත සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අල්ලවල් දෙකෙන් භාග්‍යවතුන් වහන්සේගේ මේ ගොප් මසින් අල්ලලා පාදයම සම්භාහණය කරනවා. එහෙම සම්භාහණය කරමින් වන්දනා කරනවා. මොකද පින්වත්නි මේ වඳිනකොට අපි පුරුදු කරගත යුතු ක්‍රමයක් මේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වැඩිහිටි භික්ෂුවකට වන්දනා කරද්දී වඳින ක්‍රමයක් පිළිබඳව විනය පිටකේ සඳහන් කරලා තියෙනවා. ඒකදී භික්ෂුන් වහන්සේලාට පනවල තියෙන්නේ සිවුර ඒකාංශ කරලා අල්ලවල් දෙකෙන් මේ පාදයන් දෙක හොඳින් සම්භාහණය කරමි. ප්‍රේමයත් ගෞරවයත් උපදවාගෙන වන්දනා කළ යුතුයි කියලා මෙන්න මේ වගේ ආකාර පහක් භාග්‍යවතුන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේට දේශනා කරනවා.
නමුත් අද කාලේ ගොඩක් වෙලාවට එහෙම වන්දනා කරනවා දකින්න ලැබෙනවා හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ මේ බලාපොරොත්තු වෙලා තියෙන එහෙම වන්දනාව. මේ පාදයන් දෙක සම්බහණය කරමින් පාදයන් දෙක අල්ලමින් ප්‍රේමයයි ගෞරවයයි උපදවාගෙන වන්දනා කිරීම. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආන් ඒ විදිහට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි ඉමේසං පාදානං වන්දනත්තාය. මේ පාදයන් වන්දනා කිරීම පිණිස කප්පසත සහස්සාදිකං අසංකේයං පාරිමියෝ පූරිතෝ. එක අසංකේයයි කල්ප ලක්ෂයකට අධික වූ කාලයක් ස්වාමීනි මම සංසාරේ පාරමිතා පුරපුර සෝමී මනෝරතෝ මත්තකම්පත්තෝ ඔබ වහන්සේගේ මේ පාදයන් දෙක වන්දනා කරන්න මම ප්‍රාර්ථනාවක් කරා. සෝමී මනෝරතෝ මත්තකම්පත්තෝ ස්වාමීනි මා ඒ කරපු ප්‍රාර්ථනාව අද ඊට උනා. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි මහා කල්ප අසංඛ්‍ය එකයි මහා කල්ප ලක්ෂයක් කියන අති දීර්ඝ කාලයක් පාරමිතා පිරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේ තරම් අති දීර්ඝ කාලයක් මම පාරමිතා පුරමින් ප්‍රාර්ථනා කළා රත්තරන් පාට කැස්බෑවෙක් වගේ තියෙන මේ පාදයන් දෙක වන්දනා කරන්න. ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව අද ඊට වුණා. ස්වාමීනි ආයමත් නැවත සංසාරේ කිසිම කාලයක අප මුණ ගැහෙන්නේ චින්නෝ ඒසෝ විශ්වාසෝ. ඒ විශ්වාසය අද මගෙන් බිදිලයි තියෙන්නේ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේ පාරමිතා පුරද්දී විශ්වාසයක් තිබිලා තියෙනවා මේ තරම් සමාධිය වැඩුවම මේ තරම් ප්‍රඥාවක් වැඩුවම මෙහෙම ප්‍රාර්ථනාවක් කරාම මේ මහා බෝධිසත්වයන් වහන්සේ සමග එකට උපදින්න පුළුවන් කියලා. විශ්වාසයක් තියබිලා තියෙනවා මේ විදිහට මැරෙන්න පුළුවන් කියලා. නමුත් ස්වාමීනි දැන් මේ විශ්වාසය මගේ මිදිලා තියෙන්නේ. සත්‍ය වශයෙන්මයි නැවත සංසාරේ කිසිම භවයක අප මුණ ගැහෙන්නේ නැහැ. මේ මුණ ගැහිච්ච අන්තිම ජීවිතයයි මේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණයට ප්‍රත්‍යක්ෂ වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එකට එකතු වීමක් ස්වාමීනි කොහින්ද ඉපදීමක්වත් නැතිකොට අනේකේහි බුද්ධ සතේහි බුද්ධ සත සහස්සෙහි පවිට්ටා නොයෙක් ලක්ෂ ගණන් සිය ගණන් භාග්‍යවතුන් වහන්සේලා පිවිසි අජරං ජරාවක් නැති කිසිම වෙනසක් නැති අමරං මරණයක් නැවතීමක් නැති කේමක් ක්ෂයවීමක් එහෙම නැත්නම් කිසිම උපද්දරවයක් නැතුව සහනෙන් ඉන්න පුළුවන් සුඛං සැප සහිත සීතලං සනීපයක් ඇති අභයං බයක් නැති ස්ථානයක් වන නිබ්බාන පුරං පවිසාමි නිර්වාණ පුරයට මා පිවිසෙනවා. ස්වාමීනි මේන් මතුව ආයේ සංසාරේ කවදාවත් ඔබ වහන්සේව මා මුණ ගැහෙන්නේ මේ මුණ ගැහිච්ච අන්තිම අවස්ථාවයි. භාග්‍යවතුන් වහන්සේ නැවතත් වඳිමින් භාග්‍යවතුන් වහන්සේගේ මෙන්න මෙහිම ආයාචනාවක් කරනවා. සචේමේ කිංච කායිකං වා වාචසිකං වා නරෝචේත. ස්වාමීනි
ඔබ වහන්සේත් එක්ක මෙච්චර කාලයක් ඉන්නකොට මගේ කායිකව ක්‍රියාවකින් හෝ වචනයෙන් ප්‍රකාශ කරපු ප්‍රකාශයකට හෝ ස්වාමීනි යම් අකමැත්තක් වුණා නම් කමත මේ බන්ති. ස්වාමීනි මට සමාව දෙනසේක්වා. දැන් මට යන්න වෙලාව හරි මට සමාව දෙනසේක්වා කියලා භාග්‍යවතුන් වහන්සේගේ සමාව ඉල්ලනවා. බලන්න පින්වතුනි මොනතරම් නිහතමානීද. මම ඒකයි කලින් සඳහන් කළේ මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව පවත්වන දවසේ මම ප්‍රකාශ කළේ මේ උත්තමයන් වහන්සේලාගේ චරිත කතාවක් ඇයි අපි අහන්නේ? අද පින්වතුනි බලන්න ලංකාවේ හරියට බොරු රහතන් වහන්සේලා පහළ වෙලා. කිසිම ගුණයක්, කිසිම ධර්මයක්, කිසිම ආකාරයකට පිහිටවා ගන්නේ නැතුව තමන් රහත්යයි කියලා ප්‍රකට කරමින් ලාභ සත්කාර වලට ගිජු වෙලා ජීවත් වෙන එක්තරා පිරිසක් ඉන්නවා. ඇයි මේ ශ්‍රාවකයෝ මෙවැනි අයට රැවටිලා යන්නේ? සැබෑ උත්තමයන් වහන්සේලාගේ ගුණ හරියට දන්නේ නැති නිසා. එහෙනම් මෙවැනි උත්තමයන් වහන්සේලාගේ ගුණ දැනගන්නකොට අපට අපේ ප්‍රඥාවට වැටහෙනවා සැබෑ ආර්ය උත්තමයන් වහන්සේලා මොනතරම් උත්තමද, මොනතරම් නිහතමානීද, මොනතරම් ප්‍රඥාවන්තයිද කියලා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ඉන්න පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට විතරයි දෙවෙනි වෙන්නේ. එවැනි මහා ගුණයක් තිබිච්ච උත්තමයන් වහන්සේ නමක් කවදාවත් පින්වතුනි තමන්ගේ දේවල් නිසා මාන්නෙන් උද්දච්චකමටපත් උනේ නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්තිම මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලලා වැඳගෙන කියනවා ස්වාමීනි කායිකව හරි වාචසිකව හරි ඔබ වහන්සේට අකමැති දෙයක් වුණා නම් මට සමාව දෙනසේක්වා කියලා. නමුත් අද කාලේ බලන්න මේ බොරු රහතන් වහන්සේලා කියන පිරිස අඩුම තරමේ බුදුරජාණන් වහන්සේට අත් දෙකින් මල් වට්ටියක්වත් පූජා කරන්නේ නැහැ. වැඳීම කෙසේ වෙතත් Tamanගේ දෑතින් මල් වට්ටියක්වත් පූජා කරන්නේ නැහැ. ඒ තරම් උද්දච්ච කමටපත් වෙලා. හැබැයි ඔවුන් දන්නේ නැහැ මම මේ රැස් කරගන්නේ සංසාරේට මහා කුසල කර්ම ගොඩක් නේද කියලා. අපි ගොඩක් වෙලාවට එහෙම දැක්කම ඒ පිරිසට බැනලා ඒ පිරිසට දොස් කියලා සමහරලාවට ද්වේෂයෙන් අපිත් පව් කරගන්නවා. පින්වත්නි අපි ද්වේෂ කළ අමුතුවෙන් දඬුවම් කරගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට උරුම දඬුවම ඔවුන්ම දැන් කරගෙන ඉවරයි. ආයිමත් මීන් මතු ජීවිතවල සසරේ කල්ප අසංඛ්‍ය ගණනකටවත් ගොඩෙන්න බැරි මහා දරුණු නිර්යන් වල පින්වත්නි වැටිලා අති දීර්ඝ කාලයක් දුක් විඳිනවා. ඒ නිසා අපි අමුතුවෙන් දඬුවම් කරන්න අවශ්‍ය නැහැ. ඇයි ඔවුන් ඒ தත්ත්වයටපත් උනේ? සැබෑ ආර්යයන් වහන්සේලාගේ ගුණ හරියට දැනගත්තේ නැති නිසා. ඇයි උන්වහන්සේලාගේ පස්සේ බොහෝ ශ්‍රාවකයෝ ගමන් කරන්නේ? සැබෑ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණ හරියට දැනගත්තේ නැති නිසා. පින්වත්නි මෙවැනි උත්තමයන් වහන්සේලාගේ චරිත කතාවල් දැනගන්නකොට සැබෑ ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන අදහස ඔබ අප හැම දිනාටම දැනගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒකයි මම කිව්වේ සංඝානුස්සතිය වඩනවා නම් සංඝරත්නී ගුණ දැනගන්නට ඕන. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන සමාව ඉල්ලනවා. හැබැයි වරදක් වෙලාද? කිසිම වරදක් වෙලා නැහැ. නමුත් අතිශයම නිහතමානී නිසා සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා කමාමිතේ සාරිපුත්ත. සාරිපුත්ත මං ඔබට සමාව දෙන්න. හැබැයි දෙන්නේ ඉල්ලපු නිසා. සාරිපුත්ත නකෝ පනේතේ කිංචි කායිකං වා වාචසිකං වා මයිහං අරුච්චනකං අත්ති.
ඔබ කරපු කායික ක්‍රියාවකින්වත් ඔබ කරපු වචනයෙන් කරපු ප්‍රකාශයකින්වත් මට කිසිම කලෙක අකමැති දෙයක් නම් වෙලා නැහැ. යස්ස දානිතං සාරිපුත්ත කාලං මඤ්ඤසි. එහෙනම් දැන් කාලය දැනගන්න. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබුණම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් නැවතත් වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගිටිනවා. එහෙම නැගිටින වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ගුණ කදම්බය දරා ගන්න බැරුව අජ්ජ ඉමං ගුණරාසින් දහරේතුං නසක්කාමි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ගුණ රාශිය තරා ගන්න බැරුව බර වැඩි වෙලා මහා හඬක් නගමින් මහා පෘථිවිය සාගරයේ තෙක් කම්පා වෙනවා. විදුලි කොටලා මහා ගෙරෝම් හඬක් ඇති වෙලා වලාකුළු එකට එකතු වෙලා පොකුරු වැස්සක් වහිනවා. එතන කියනවා මේ මහා පෘථිවිය කියලා කියන්නේ මහා මේරු පර්වතය යොදුන් 1,68,000 කුසයි. හිමාල පර්වතය මෙවැනි සාරභාර වස්තු දරාගන්න පුළුවන් මේ මහ පොළොවට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ රාශිය දරාගන්න බැරි වෙලයි කම්පාවටපත් වෙන්නේ. එතකොට හිතන්න මහ පොළොව කම්පා වෙන තරමටම ගුණයක් තිබුණා කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කොයි තරම්නම් ගුණාධික උත්තමයෙක්ද. මේ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේට මෙහිම සිතුවිල්ලක් පහළ වුණා. පින්වත් සාරිපුත්තයන් වහන්සේට යම් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්න ඕනේ කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් බැහැලා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටි ඉදිරිපිට ඉදි කරලා තියෙනවා මණික් ඔබවල හදපු පළකයක්. භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේ ඉදිරිපිට නිර්මාණය කරලා තිබෙන විශේෂ පළකයක්. භාග්‍යවතුන් වහන්සේ මේ පළකිය උඩට වැඩම කරනවා. මොකක් නිසාද? සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෞරවයක් කරවීම පිණිස. එතනට වැඩම කරාම නැවත වතාවක් 3 වතාවක් 4 ස්ථානෙම වන්දනා කරගෙන පැදකුණු කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මෙහිම ප්‍රකාශයක් කරනවා. භගවා ඊතෝ කප්පසත සහස්සාදිකස්ස අසංකේයස්ස උපරි අනෝමදස්සී සම්මා සම්බුද්දස්ස. මෙයට එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයකට කලින් අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලේ නිබ්බච්චිත්වා පාදමූලේ වැඳ වැටිලා තුම්හාකන් දස්සනං පත්තේසි. ඔබ වහන්සේගේ දර්ශනය මම ප්‍රාර්ථනා කළා. සාමී පත්තනා සමිද්දා ස්වාමීනි මම කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දිට්ඨා තුම්හි තං පටම දස්සන. උපතිස්ස පිරිවැජ්‍ය වෙලා භාග්‍යවතුන් වහන්සේ අස්සජී මහරහතන් වහන්සේගෙන් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ දැකපු දර්ශනය තමයි පළවෙනිම දර්ශනය. භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම අනෝමදස්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලේ වැඳ වැටිලා කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. මන්ට ඔබ වහන්සේගේ දර්ශනය මම දැක්කා. එය පළවෙනි දර්ශනයයි. ස්වාමීනි මේ මා දකින අන්තිම දර්ශනයයි. ඉදං පච්චිම දස්සනං පුන තුම්හාකන් දස්සනං නැත්ති. ආයේ සංසාරේ කවදාවත් ඔබ වහන්සේගේ දැකීමක් නැම්නේ. භාග්‍යවතුන් වහන්සේට කියනවා මේ මම ඔබ වහන්සේ දකින අන්තිම වතාවයි. එහෙම කියමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ඇඟිලි 10කට එකතු කරගෙන පොහොට්ටුවක් වගේ අත් දෙක හදාගෙන වැඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනීය නොපෙනෙන තෙක්ම පසුපසින් ගමන් කරනවා. එහෙම ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේගේ රූපය නොපෙනෙන අන්තිම දුර ඉඳගෙන නැවතත් එතන ඉඳලා වන්දනාවක් කරනවා.
ඒ තමයි භාග්‍යතුන් වහන්සේට වැඳපු අන්තිම වන්දනාව. එහෙම වන්දනා කරලා නැගිටිනකොටම නැවතත් මේ මහ පොළොවට දරා ගන්න බැරුව මහ පොළොව කම්පාවටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා අනුගච්ඡත භික්කවේ තුම්හා කංජෙට්ට බාතික. භික්ෂුණී පසුපසින් ගමන් කරන්න නුඹලාගේ ජේෂ්ඨ සහෝදරයාගේත් එක්ක. භාග්‍යතුන් වහන්සේ සිව්වණක් පිරිසටම කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපසින් ගමන් කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපස්සේ සිව්වණක් පිරිසම ගමන් කරනවා. එක භික්ෂුවක්වත් ජේතවනාරාමේ වැඩ වාසය නොකර. නගරවැසියොත් භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවීමට වැඩම කරා කියලා දැනගෙන සියලුම නගරවැසියෝ නගරේ දොර ළඟට එකට එකතු වුණා. පුංචිම පුංචි ඉඩක්වත් නැතුව. කෙනෙක් සුවඳ මල් අරගෙන, තවත් කෙනෙක් සුවඳ දුම් අරගෙන, මේ විදිහට නොඑක් දෙනා මල් ආදී සුවඳ වර්ග අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපසින් දැන් අපි මහා ප්‍රඥාවන්තයන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා යන්නේ කොහෙටද? ඉදානි මයං කාහං මහා පඤ්ඤෝ නිසින්නෝ කාහං ධම්මසේනාධිපති නිසින්නෝ. අපි අදින් පස්සේදී ධම්මසේනාධිපතින් වහන්සේ වැඩ ඉන්නවා කියලා යන්නේ කාගේ ළඟටද? අදින් පස්සේදී අපට එහෙම යන්න කෙනෙක් නැහැ. මෙන්න මෙහෙම කියලා නගරවැසියෝ අඬමින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපස්සේ ගමන් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. ඒ නිසා කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම මේ යන්නේ සියල්ලන්ටම මග හරින්න බැරි මාර්ගයක. මෙලොව උපන් යම් ආර්යයන් වහන්සේලා නිවන් මගට වැඩිය යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ තමයි මේ ක්‍රමය. පිරිනිවන් පෑලයි නිවනට යන්නේ. මට මේක මග හරින්න බෑ. මේක තමයි ආර්යයන් වහන්සේලා නිවනට වඩින ක්‍රමය. මට මේ ගමන යා යුතුමයි. මට තබා මේක කිසිම ආර්යයන් වහන්සේ නමකට මේක මග හරින්න බෑ. මොකද පින්වත්නි, දැන් පෘථග්ජන මිනිස්සු අඬනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ යන අන්තිම ගමන කියලා. සාමාන්‍යයෙන් පින්වත්නි අපටත් කෙනෙක් නැති වුණෙන් පස්සේදී දැනෙන දුක තමයි ඕක. පෘථග්ජන කෙනෙක් මැරුණොත් නැවත ඊළඟ භවයේ උපදිනවා. ඒක තමයි ලෝකේ ධර්මතාවය. හැබැයි මැරෙනකොට පින්වත්නි අපට ওই කාරණාව පිළිබඳව මැරිච්ච පුද්ගලයා පිළිබඳව ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒක කනගාටුවට කාරණාවක්. ඒ කාරණාව විශේෂයෙන් දකින්න නම් දියුණු හිතක් තියෙන්න ඕන. මොකද කෙනෙක් පින්වතුනි මරණයටපත් වුණාම ඒ මැරුණු කෙනා මේ මොහොතේ මැරුණු ගමන් ඊළඟ මොහොතේ කොහේ හරි තැනක උත්පත්ති ලබනවා. ඒ උත්පත්ති ලබන ජීවිතය ලබන්න පින්වතුනි කාලයක් යන්නේ නැහැ. චුතිසිත පහළ වෙනකොටම ප්‍රතිසන්දි සිත අනිත් පැත්තෙන් ඇවිල්ලා ඉවරයි. කාලයක් නැහැ. මේ සිත් දෙක අතර දුර ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. එක සිතක් අවසන් වෙනවා චුතිසිත, මේ භවයේ අවසාන සිත, ඊළඟට ප්‍රතිසන්දි සිත. මෙතන මැරෙනකොටම නැවත කොහේ හරි දැනක ඉපදිනවා. දැන් එතකොට අර මරණය පිළිබඳව ජීවිතයක් නැහැ. ඒක නා කොහේ හරි තැනක දැන් ඉපදිලා ඉවරයි. හැබැයි අපට ওই කාරණාව පින්වතුනි වැටහෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ මරණය දිහා බල බල අපි අඬනවා. ඒක පෘථග්ජන ස්වභාවය. ජාතක පාළිය අස්සක කියලා ජාතකයක් තියෙනවා. එක කාලෙක අස්සක කියලා රජ කෙනෙකුට හිටියා උපරේ කියලා රූමත් භාර්යාවක්. අතිශයින්ම රූපයෙන් අග්‍රයි. මේ කාන්තාව බොහොම කෙටි කාලයකින් මරණයටපත් වෙනවා. ඇයගේ රූපේ කෙරෙහි ප්‍රිය භාවයෙන් හිටපු අස්සක රජතුමාට
ඇයගේ වියෝව දරා ගන්න බැරුව ඇයගේ දේහය ආදාහනය කරන්නේ නැතුව වීදුරු පෙට්ටියක බහලා නොඑක් බෙහෙත් ද්‍රව්‍ය දාලා ශරීරයේ කල් තබා ගන්නවා. දැන් අස්සක රජතුමා ආහාර ගන්නෙත් නැහැ, නිදා ගන්නෙත් නැහැ, රාජ්‍ය පාලනය කරන්නෙත් නැහැ. දේවියගේ දේහය ළඟට වෙලා ඒ දිහා බල බල අඬ වැළපෙමින් ඉන්නවා. අපේ මහබෝසතාණන් වහන්සේ ওই කාලේ ඍෂිවරයෙක් වෙලා ඉපදිලා හිටියා. රජතුමාගේ මේ කාරණාව දැකලා රජතුමාට අනුග්‍රහයක් කරන්න ඕනේ කියලා හිතලා රජතුමාගේ උයනට වැඩම කරනවා. රජතුමාගේ ප්‍රධාන පූජිතයව මුණ ගැහිලා ඍෂිවරයා කියනවා රජතුමාගේ මේ ශෝකේ නැති කරන්න නම් රජතුමාව මන් ළඟට අරගෙන එන්න. ඉතින් පූජිතතුමා අස්සක රජතුමාට ගිහිල්ලා කියනවා ස්වාමීනි බලවත් ඍෂිවරයෙක් ඔබ වහන්සේගේ උයනට වැඩම කළා. මහරජා අපි යමු. අපි ගිහිල්ලා උන්වහන්සේගෙන් අහමු අපේ දේවින් වහන්සේ දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. අස්සක රජතුමා සතුටු වෙලා පූජිතතුමත් එක්ක උයනට එනවා. ඍෂිවරයාගෙන් අහනවා ස්වාමීනි කෝ මගේ භාර්යාව කොහෙද ඉපදිලා ඉන්නේ? බෝසතාණන් වහන්සේ කියනවා මහරජ කියන්න කනගාටුයි. ඔබගේ ප්‍රිය භාර්යාව දැන් ගොම කුරුණියෙක් වෙලා ගොම ගොඩක ඉපදිලා ඉන්නේ. බලන්න සංසාරේ හැටි. අරතරන් රූපවත් රජ කෙනෙකුගේ භාර්යාවක් වෙලා හිටපු මේ කාන්තාව මැරිලා දැන් ගොම කුරුමිනියෙක් වෙලා. නමුත් රජතුමා මේ කාරණාව පිළිගනීද? රජතුමා පිළිගත්තේ නැහැ. බෝසතාණන් වහන්සේත් ඒ කාරණාව දන්න නිසා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ 이르දීන් ගොම ගොඩක් ගෙන්නවනවා. ඒක ඇතුළේ ඉඳලා ගොම කුරුමිනියෝ දෙන්නෙක් එළියට ගන්නවා. එක ගොම කුරුමිනියෙක් තමයි මේ භාර්යාව. ඉතින් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් මේ ගොම කුරුමිනට කතා කරන සලසනවා. ඍෂිවරයා අහනවා ඔබ කවුද? කියනවා මම මේ රටේ රජතුමාගේ හිටපු භාර්යාව. එතකොට අස්සක රජතුමා ස්වාමීන් අස්සක රජතුමා මගේ කාලේ ස්වාමි පුරුෂයා. ඉතින් ඍෂිවරයා අහනවා ඒ කාලේ අස්සක රජතුමාට කොයිතරම් ආදරය කළාද? ස්වාමීනි කොයිතරම් ආදරය කරාද කියලා කියනවනම් අපි දෙන්න නොදැක ඉන්න බෑ. ඒ තරම් අපි දෙන්න ප්‍රේම කරා. ඉතින් ඍෂිවරයා අහනවා නුඹට ඒ කාලේ තිබිච්ච ආදරය තාමත් ඒ විදියටම අස්සක රජතුමා ගැන තියෙනවද? ගොමු කුරුමිනියා කියනවා ස්වාමීනි අනේ නෑ. ඒ කාලේ තිබිච්ච ආදරයෙන් අල්ප කොටසක්වත් දැන් නෑ. ස්වාමීනි දැන් මං ආදරය කරන්නේ දැන් මට ලැබිච්ච ස්වාමි පුරුෂයාට. මේ තමයි ස්වාමි පුරුෂයා කියලා අනෙක් ගොමු කුරුමිනියව පෙන්නනවා. ස්වාමීනි අද මේ ස්වාමි පුරුෂයාට මම කොච්චර ආදරය කරනවද කියලා කිව්වොත් අස්සක රජතුමාව මරලා අස්සක රජතුමාගේ ලේවලින් මගේ දැන් ස්වාමි පුරුෂයාගේ පාදයන් දෙක දෝවණය කරනවා කියලා කිව්වොත් ස්වාමීනි මම ඒකත් කරන්න සූදානම්. බලන්න පින්වතුනි කොච්චර බලවත් දරුණු කතාවක්ද. ඒක තමයි සංසාරේ හැටි. අද අපිට අපේ දෙමව්පියෝ අපේ ඥාතීන් කෙරෙහි අපට ලොකු ගෞරවයක් තියෙනවා. පෙරත් එහෙම තිබුණද? නෑ. පෙර තිබුණේ වෙන පිරිසකට ඒ ආදරේ ගෞරවය. එතකොට ඒ පිරිස ගැන දැන් අල්ප මාත්‍ර හැඟීමක්වත් නෑ. ඒක තමයි සංසාරේ හැටි. කෙනෙක් මැරෙනකොට නැවත කොහේ හරි උපදිනවා. එහෙම ඉපදුනෙන් පස්සේදී ආයිමත් ඒ කෙනා ආදරය කරන්නේ ඒ කෙනා ඇල්මක් දක්වන්නේ ඊළඟට ලැබිච්ච පිරිසත් එක්ක. නමුත් සමහර ලාවට අපි මෙහි ඉඳගෙන අඬමින් වැළපෙමින් දුක් වෙමින් ශෝක කරමින් සමහර වෙලාවට අසනීප වෙමින් අපි කාලය ගත කරනවා. නමුත් සංසාරයේ ස්වභාවය නම් ওই ක්‍රමයේම තමයි. මම මේ කාරණාව අමතර කාරණාවක් හිට සඳහන් කරේ. දැන් මේ පිරිසත් අඬන්නේ හිමයි. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පිරිසගේ දුක නැතිකරන්න අනිත්‍යතාවයේ පිළිබඳව කාරණාවක් කියලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි දැන් මගේ පසු ගමන් ආව ඇති දැන් නවතින්න.
භාග්‍යතුන් වහන්සේ කිරී ප්‍රමාදයට පැමිණෙන්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේට පැය 24ම උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලා ඉන්න ඕන. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාවත් නවත්තනවා. නමුත් උන්වහන්සේ වඩිනකොට නගරවැසියෝ තෙරුන් වහන්සේගේ පසුපසෙන් එනවා. ඔවුන් කියනවා පෙර සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් විටක එළියට වැඩියානම් උන්වහන්සේ නැවත විහාරයට වැඩම කරනවා. නමුත් අද මේ යන්නේ ආයිමත් නොයන ගමන. ආයි කවදාව සාරිපුත්තයන් වහන්සේ මේ ආරාමයට වඩින්නේ නැහැ කියලා අඬ අඬ වැළපෙමින් යනවා. තෙරුන් වහන්සේ මද දුරක් ගිහිලා ඔවුන්වත් නවත්තනවා. පින්වතුනි අප්‍රමාදී වෙන්න. සංසාරයේ ස්වභාවය මෙයයි. සියලු සංස්කාර අනිත්‍යයි. නොපමාව කුසල් වඩලා වීරිය වඩන්න සසරින් එතර වෙන්න කියලා ඔවුන්ව නැවතත් නවත්තරු උනන්දු කරවලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අතවැසි භික්ෂුන් වහන්සේලා 500 නමත් එක්ක නාලක කියන ගමට වැඩම කරනවා. එහෙමනම් අපි ලබන සතියේ දේශනාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ උපන් ගමට වැඩම කරලා ඒ පිරිනිවන් පෑ ආකාරය පිළිබඳව තවත් විස්තරාත්මකව සාකච්ඡා කරමු. එවනම් අපි කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අදට මේ දේශනාව නිමාවටපත් කරමු. මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඔබ රැස් කරගත්තා වූ සියලුම පින් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසට අපි පින් අනුමෝදන් කරමු. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඩී.වී. කස්තූරි ආරච්චි මහත්මිය පන්නිපිටියේ පදිංචි. එතුමිය බලාපොරොත්තු වෙනවා ඩී.වී. කස්තූරි ආරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම වසර 27කට පෙර පරලෝ සැපත් වාසනා කස්තූරි ආරච්චි ආදරණීය දියණියට පින් අනුමෝදන් කිරීමත් මීට වසරයි 1 මාස 3කට පෙර පරලෝ සැපත් එම්.ඩී.එන්. ගුණරත්න ආදරණීය සහෝදරයා ඇතුළු මියගිය දෙමව්පියන් ප්‍රධාන සසරේ පින් බලාපොරොත්තු වෙන සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එhmenan මේ මිය පරලෝකීය නම් සදහන් කළ නොකළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගෙම පරලෝකීගාමී ජීවිතය සුවපත් වේවා. ඔවුනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කස්තූරි ආරච්චි මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඕනෝන්ගේ සීල බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන් කරගෙන යනු ලබන සියලු කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වායි අපි සාදුකාර දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා හම්බන්තොට වැලිගත්ත කුඩාගම් 10 නොම්බර 409 නිපිලේ පදිංචි හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය නිරංජලා ජයවික්‍රම බහරයාව ඇතුළු පවුලේ පුතුන් තිදෙනා විසින් අද දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්ලන්ද බීට්ටුවේ සේවය කළ ඊ.ඩී.ඩී. දයාවංශ මහතා අවුරුදු 52ක් ආයුවින්දනය කරලා හදිසි හෘදයාබාධයකින් 2020 6 වෙනි මාස 8 වන දිනට මාස 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරමින් අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් එතුමාට අපි පින් අනුමෝදන් කරමු. මිට 3 මාසයකට කලින් මිය පරලෝකීය ආදරණීය ස්වාමි පුතුණුවන්ට ආදරණීය පියාණන්ට ඊ.ඩී.ඩී. දයාවංශ මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ පරලෝකීගාමී ජීවිතය සුවපත් වේවා. එතුමා කිසිම කාලයක මෙවන් මරණීය තත්ත්වයකටපත් නොවේවා. සංසාරේ උතුම් පරම මනුෂ්‍යාශම භුක්ති විඳින්නටත් මේ පින් එතුමාට අනුමෝදන් වේවා. එතුමා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. එමනම් රැස් කරගත්තා වූ සීල පින් බලයෙන් ඒ පින්වත් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන ගම නිත්නාලිකාවි සභාපතිතුමන්ටත්
සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මයේ අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සතගේ දුක දුටුවේ